Hello, dear children. Today we are going to discuss another important lesson that is about helping verbs. What do you mean by helping verbs? අපි අද දවසේ කතා කරන්න උත්සාහ කරනවා helping verbs කියන පාඩම ගැන. මොකක්ද මේ helping verbs කියලා කියන්නේ? අපි දන්නවා දරුවනේ ඉංග්‍රීසි භාෂාවේ තිබෙන ක්‍රියාපදවලට තමන්ගේ කාලය, තමන්ගේ ස්වරූපය වෙනස් කරන්නට අවශ්‍ය අවස්ථාවලදී ඒවට උදව් කරන පදවලට අපි කියනවා helping verbs කියලා. ක්‍රියාපදයේ අර්ථය, ස්වරූපය වෙනස් කරන්නට උදව් කරන පද අපි හඳුන්වනවා helping verbs කියලා. අපි බලමු මොනවද මේ helping verbs කියලා. Now you can see there are some helping verbs. දැන් ඔබට පේනවා ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන වශයෙන් භාවිතා කරන උපකාරක ක්‍රියාපද කිහිපයක්. මෙතනදී මම ඉංග්‍රීසි භාෂාවේ තිබෙන සියලුම උපකාරක ක්‍රියාපද අරගෙන නැහැ. ප්‍රධාන වශයෙන් අපේ පාසල් යන දරුවන්ට අතිශය වැදගත් වන helping verbs කීපයක් පමණයි අරගෙන තියෙන්නේ. Let's see what are they. Is, am, are, was, were, will and shall. අපි මුලින්ම බලමු is කියන උපකාරක ක්‍රියාපදය ගැන. මේ is කියන උපකාරක ක්‍රියාපද දරුවනේ present tense නැත්නම් වර්තමාන කාලයි. ඒ වගේම it is singular, ඒක ඒකවචනයි. ඒ වගේම third point is ඔබ is කියන උපකාරක ක්‍රියාපදයේ සමග කතෘකාරක වාක්‍යයක් නිර්මාණය කරනවා නම් active voice sentence එකක් අනිවාර්යෙන්ම ඒ ක්‍රියාපදය මින් ප්‍රත්‍ය නැත්නම් ing form එක එහෙමත් නැත්නම් present participle mode එකෙන් තියන්නට ඕනේ. ඊළඟ point එක තමයි ඔබ is කියන උපකාරක ක්‍රියාපදයේ සමග නාමපදයක් පාවිච්චි කරනවා නම් එම නාමපදය ඒකවචන විය යුතුයි. Now you can see some of the examples. ඔබට දැන් පේන උදාහරණ කීපයක්. She is teaching English. ඇය ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා. ඔයාලට පේනවා දරුවනේ is කියන උපකාරක ක්‍රියාපදයේ සමග මම පාවිච්චි කරලා තියෙන teach කියන ක්‍රියාපදයට ing form එකක් නැත්නම් මින් ප්‍රත්‍යක් මම එකතු කරලා තියෙනවා. දෙවෙනි උදාහරණය he is a teacher. ඔහු ගුරුවරයෙක්. ඔබට පේනවා නාමපදයේ ඒකවචනයි. අපිට කියන්න පුළුවන් she is a teacher. He is a boy. Someone is a teacher. මේ ආදී වශයෙන් ඔබට ඒකවචන is කියන උපකාරක ක්‍රියාපදයේ සමග විවිධ වාක්‍ය රටා නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. Let's see about am. බලමු am කියන උපකාරක ක්‍රියාපදයේ දිහා. am කියන උපකාරක ක්‍රියාපදයට අයිති වෙන්නේ present tense නැත්නම් වර්තමාන කාලයට. මේක අපි පිළිගන්නේ singular නැත්නම් ඒකවචන උපකාරක ක්‍රියාපදයක් හැටියට. මං කලින් කිව්වා හා සමානවම අපි am කියන උපකාරක ක්‍රියාපදයේ සමග කතෘකාරක වාක්‍යයක් නිර්මාණය කරනවා නම් active voice sentence එකක් අනිවාර්යෙන්ම ක්‍රියාපදය ing ස්වරූපයට ගන්නට ඕනේ. නාමපදයක් පාවිච්චි කරනවා නම් නාමපදය ඒකවචන වෙන්නට ඕනේ. Noun should be in singular. Now you can see some examples. I am teaching English. මම ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා. I am a teacher. මම ගුරුවරයෙක්. ඔබට පැහැදිලි මම am කියන උපකාරක ක්‍රියාපදයේ සමග භාවිතා කරලා තියෙන්නේ teach කියන ක්‍රියාපදයට එකතු කරලා තිනවා ing form එක teaching උගන්වමින්. ඒ වගේම දෙවෙනි උදාහරණය I am a teacher. මම ගුරුවරයෙක්. මම භාවිතා කරලා තියෙන්නේ ඒකවචන නාමපදයක්. ඔබට අවශ්‍ය නම් මේකට ගුණාංගයක් එකතු කරන්න පුළුවන්. I am good. I am talented. ආදි වශයෙන්. Now let's see the helping verb are.
ආ කියන උපකාරක ක්‍රියාපදයක් අපි භාවිතා කරන්නේ present tense නැත්නම් වර්තමාන කාල උපකාරක ක්‍රියාපදයක් හැටියට. plural මේක බහුවචනයි. මේකෙදිත් ක්‍රියාපදයක් භාවිතා කරනවා නම් ඒ ක්‍රියාපදය active voice එකේදී ing ස්වරූපෙන් නැත්නම් මින් ප්‍රත්‍යයෙන් භාවිතා කළ යුතුයි. නාමපදයක් පාවිච්චි කරනවා නම් noun should be plural. නාමපදය බහුවචන විය යුතුයි. ඔබට පේන උදාහරණ දෙකක්. We are teaching English. අපි ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා. ඔබට පේනවා මම teach කියන ක්‍රියාපදයට ing ස්වරූපයේ මින් ප්‍රත්‍ය එකතු කරලා තියෙනවා. We are teachers. අපි ගුරුවරු. නාමපදේ බහුවචනයි. They are teachers. ඒ වගේම ඔබට පුළුවන් මේකට ගුණාංග එකතු කරගන්න. We are good. They are good. We are talented. ආදී වශයෙන්. Now let's see another helping verb that is was. Was කියන උපකාරක ක්‍රියාපදය අපි පිළිගන්නේ බහුවචන උපකාරක ක්‍රියාපදයක් හැටියට නෙවෙයි ඒක වචන උපකාරක ක්‍රියාපදයක් හැටියට. ගොඩක් දරුවෝ මේක වරද්ද ගන්නවා අපි දැකලා තියෙනවා. ඒ වගේම මේ උපකාරක ක්‍රියාපදය අතීත කාලයටයි අයිති වෙන්නේ. past tense singular. මේකෙදිත් අපි දැනගන්නට ඕනේ was කියන උපකාරක ක්‍රියාපදයේ සමග අපි ක්‍රියාපදයක් භාවිතා කරනවා නම් කතෘකාරක වාක්‍යවල අනිවාර්යෙන්ම ඒ ක්‍රියාපදයේ ing ස්වරූපෙන් තියන්නට ඕනේ. නාමපදයක් නම් නාමපදය ඒක වචන ස්වරූපෙන් පවත්වාගෙන යන්නට ඕනේ. You can see there are two examples. She was teaching English. අතීත කාල නිසා මේකේ අර්ථය වෙන්නේ ඇය ඉංග්‍රීසි උගන්වමින් සිටියා. උගන්වමින් සිටියා. ඔබට පේනවා was කියන උපකාරක ක්‍රියාපදයේ සමග teaching නැත්නම් ing form එක තමයි ක්‍රියාපදයට එකතු කරලා තියෙන්නේ. He was a teacher. ඔහු ගුරුවරයෙක් වෙලා හිටියා. She was a teacher. ඇය ගුරුවරයෙක් වෙලා හිටියා. ඔබට මේ ආදී වශයෙන් ගුණාංගයක් එකතු කරන්න පුළුවන්. He was good. ඔහු හොඳ කෙනෙක් වෙලා හිටියා. සමහරට දැන් ඒක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඔබට මේ ආදී වශයෙන් he was good, she was talented ආදී වශයෙන් ඔබට අතීත ස්වරූපය පදනම් කරගෙන වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟට අපි ගමු were කියන උපකාරක ක්‍රියාපදය. දරුවනේ මේ were කියන උපකාරක ක්‍රියාපදයට අයිති වෙන්නේ අතීත කාලයට නැත්නම් past tense එකටමයි. හැබැයි කලින් වගේ නෙවෙයි මේ උපකාරක ක්‍රියාපදය බහුවචන ස්වරූපයෙන් තමයි තියෙන්නේ. ක්‍රියාපදයක් ගන්නවා නම් verb with ing කතෘකාරක ක්‍රියාපදයක් අපි ගන්නවා නම් ඒ ක්‍රියාපදය ing ස්වරූපයෙන් තමයි පවත්වාගෙන යන්නට ඕනේ. නාමපදයක් ගන්නවා නම් ඒ නාමපදය බහුවචන විය යුතුයි. You can see some examples. We were teaching English. අපි ඉංග්‍රීසි උගන්වමින් හිටියා. ඔබට මෙහිදීත් පැහැදිලි were කියන්නේ අතීත කාල උපකාරක ක්‍රියාපදයක් නිසා සම්පූර්ණ වාක්‍ය යන්නේ අතීත කාලයට. උගන්වමින් හිටියා. We were teachers. අපි ගුරුවරු වෙලා හිටියා. We were teachers. We were children. They were teachers. They were doctors. ආදි වශයෙන් ඔබට මේ ස්වරූපේ පදනම් කරගෙන තවත් ස්වරූප නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟට අපි ගමු will සහ shall කියන උපකාරක ක්‍රියාපද දෙක. මම මේ උපකාරක ක්‍රියාපද දෙකම එකට අරගෙන තියෙන්නේ ඇයි? දරුවනේ මතක තියාගන්න will and shall කියන එක ප්‍රධාන වශයෙන් future tense නැත්නම් අනාගතේ නිරූපණය කරන්නයි භාවිතා කරන්නේ. යම්කිසි වාක්‍යයක් අනාගත කාලයට අරගෙන එන්න ඒ ක්‍රියාපදයේ අනාගත ස්වරූපය පෙන්වන්න අපිට උදව් කරන දෙන්නේ තමයි will and shall කියලා කියන්නේ. අපේ සමහර දරුවෝ හිතන් ඉන්නවා අනාගත කාල ක්‍රියාපද තියෙනවායි කියලා. ඒක වැරදි. අපේ භාෂාවේ අනාගත කාල ක්‍රියාපද නැහැ. යම්කිසි ක්‍රියාවක් අනාගත කාලයට අරගෙන යන්නට අපිට උදව් කරන අපේ verb එකට උදව් කරන දෙන්නෙක් තමයි මේ will and shall කියලා කියන්නේ. මම දෙන්නම පොදුවේ පාවිච්චි කරලා තියෙන්නේ මේ දෙන්නගේ ભેදයක් නැහැ. අපිට කැමති ආකාරයෙන් භාවිතා කරන්න පුළුවන්. මේ will and shall ඒක වචන වගේම බහුවචන පද සමග පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ will and shall එක්ක verb එකක් පාවිච්චි කළොත්
කතෘකාරක verb එකක් පාවිච්චි කළොත් අනිවාර්යෙන් ඒ verb එක stem එක නැත්තම් මූලික ක්‍රියා ස්වරූපේ එහෙමත් නැත්තම් infinity එක භාවිතා කරන්න ඕනේ. ඒ වගේම මේ will and shall කියන උපකාරක ක්‍රියාපද දෙක කාල භේදයකින් හෝ ඒකවචන බහුවචන භේදයකින් තොරව අපිට පුළුවන් කැමැති subject එකක් කැමැති කතෘ පදයක් සමග භාවිතා කරන්න. Now you can see some examples here. We shall teach English. අපි ඉංග්‍රීසි උගන්වාවි. shall කියලා කියන අනාගත කාල උපකාරක ක්‍රියාපදයක් නිසා අනාගත කාලයට මේ ස්වරූපය යන්නේ අපි ඉංග්‍රීසි උගන්වාවි. We shall teach English. He shall teach English. අපිට කිසිම ભેදයකින් තොරව shall will භාවිතා කරන්න පුළුවන්. දැන් මගේ උදාහරණ තියෙන්නේ මම he shall පාවිච්චි කරලා ඔබට අවශ්‍ය නම් he will teach English කියන්නත් පුළුවන්. මගේ තව උදාහරණයක් තියෙනවා they will teach English කියලා. ඔබට ඕන නම් they shall teach English කියලා කියන්නත් පුළුවන්. කිසිම ආකාරයක ඒකවචන බහුවචන ભેදයක් will shall භාවිතයේදී අපි සලකන්නේ නැහැ. ඊළඟට බලමු will be and shall be කියන උපකාරක ක්‍රියාපද දෙක දිහා. දරුවනේ මම කලින් කිව්වා වගේ will be and shall be කියන්නේත් අනාගත කාලයට සම්බන්ධව අපි පාවිච්චි කරන උපකාරක ක්‍රියාපද දෙකක් future tense. මේ උපකාරක ක්‍රියාපද දෙකත් ඒකවචන බහුවචන ભેදයකින් තොරව අපිට භාවිතා කරන්න පුළුවන්. හැබැයි අපි will be shall be උපකාරක ක්‍රියාපද සමග verb එකක් පාවිච්චි කරනවා නම් active voice එකේ නැත්නම් කතෘකාරක වාක්‍යවල අනිවාර්යයෙන්ම verb should be kept in ing form. ක්‍රියාපදය ing ස්වරූපයෙන් පවතින්නට ඕනේ. ඒ වගේම ඔබට ભેදයකින් තොරව ඒකවචන බහුවචන ભેදයකින් තොරව ඔබට පුළුවන් කැමැති කතෘපදයක් ඒ වගේම නාමපදයක් පාවිච්චි කරනවා නම් ඒකවචන බහුවචන නාමපදයක් පොදුවේ පාවිච්චි කරන්න පුළුවන්. You can see some examples here. He will be going home tomorrow. ඔහු ගෙදර යමින් ඉඳීවි. අනාගත ස්වරූපයක් තමයි අදහස් කරන්නේ. යම්කිසි ක්‍රියාවක් කරමින් ඉඳීවි කියලා අපි උපකල්පනය කරනවා. අපි ඉමේජින් කරනවා. අපි හිතනවා හැම වෙමින් තියේවි කියලා. ඔබට පේනවා ක්‍රියාපදයේ ing ස්වරූපයෙන් තමයි පවතින්නේ. They will be reading books. ඔවුන් පොත් කියවමින් ඉඳීවි. He shall be running. ඔහු දුවමින් ඉඳීවි. He will be a doctor. ඔබට පේන පොඩි වෙනසක් තියෙනවා. මම පාවිච්චි කරලා තියෙන්නේ will be එකට පස්සේ නාමපදයක්. ඒ නාමපදේ ඒකවචනයි. He will be a doctor. ඔහු දොස්තර කෙනෙක් වේවි. They will be doctors. ඔවුන් දොස්තරවරු වේවි. He will be a good man. ඔහු හොඳ මිනිසෙක් වේවි. They will be good people. ඔවුන් හොඳ මිනිස්සු වේවි. ඒ නිසා ඔබට will be shall be පාවිච්චි කරද්දී නාමපදයක් සමග කතෘට අනුව තමයි අපි object එක නැත්තම් කර්ම පදේ පාවිච්චි කරන්නට ඕනේ. Now let's see another helping verb that is has. අපි දැන් බලමු has කියන උපකාරක ක්‍රියාපදයේ දිහා. දරුවනේ has කියන උපකාරක ක්‍රියාපදයට අයිති වෙන්නේ present tense නැත්තම් වර්තමාන කාලයට. මේක singular නැත්තම් ඒකවචන ස්වරූපයෙන් තමයි තියෙන්නේ. මේ has කියන උපකාරක ක්‍රියාපදයේ සමග ඒකවචනයක් භාවිතා කරනකොට අපි මේක ඒකවචනයි කියලා කිව්වා. කතෘ පදයක යොදනකොට මේ කතෘ පදය අනිවාර්යයෙන්ම past participle නැත්නම් පූර්ව ක්‍රියාව භාවිතා කරන්න ඕනේ. මෙහිදීත් අපි නාම පදයක් පාවිච්චි කරනවා නම් ඒ නාම පදය ඒකවචන විය යුතුයි. අපි උදාහරණ කීපයක් බලමු. She has gone home. මේකේ අර්ථය වෙන්නේ ඇය ගෙදර ගිහිල්ලා තියෙනවා. She has gone home. He has driven a car. ඔහු කාර්යයක් නැත්නම් කාර් එකක් පදවලා තියෙනවා. ඔබට පේනවා has කියන උපකාරක ක්‍රියාපදයෙන් පස්සේ මම පාවිච්චි කරලා තියෙන්නේ verb එකේ past participle නැත්නම් පූර්ව ක්‍රියා ස්වරූපය. go කියන්නේ stem එක නැත්නම් මූලික ස්වරූපය. went කියලා කියන්නේ ඒකේ අතීත ස්වරූපය. gone right කියලා කියන්නේ ඒකේ past participle ස්වරූපය නැත්නම් පූර්ව ක්‍රියාව. drive, drove, driven ආදී වශයෙන් මම driven කියන verb එකේ තුන්වන ස්වරූපේ V3 ස්වරූපේ පාවිච්චි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට මේ has කියන උපකාරක ක්‍රියාපදේ අපිට තියෙන දෙයක් ගැන කතා කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. he has a car. ඔහුට කාර් එකක් තියෙනවා. he has cars. ඔහුට කාර් ගොඩක් තියෙනවා. අපිට පේනවා නාම පදයක් පාවිච්චි කරනවා නම් නාම පදය ඒකවචන වෙන්නත් පුළුවන්, බහුවචනෙන්
තියන්න පුළුවන්. he has a car කිව්වොත් ඒක වචනයි. ඔහුට කාර් එකක් තියෙනවා. he has cars කිව්වොත් ඔහුට කාර් තියෙනවා. ඔබට ඕන she has a car, she has cars, it has a tail, right? ඔහුට නැට්ටක් තියෙනවා, right? ආදි වශයෙන් ඔබට මේ විදිහට මේ වාක්‍ය රටාව ඩෙවලොප් කරගෙන නැත්නම් දියුණු කරගෙන යන්නට පුළුවන්. ඊළඟට බලමු have කියන උපකාර ක්‍රියාපදයේ දිහා. have කියන්නේත් present tense නැත්නම් වර්තමාන කාලයට අයිති වෙන උපකාර ක්‍රියාපදයක්. ඒක බහුවචන උපකාර ක්‍රියාපදයක් හැටියට තමයි සැලකන්නේ. මෙහිදීත් ක්‍රියාපදයක් අපි ඇක්ටිව් වොයිස් වලදී භාවිතා කරනවා නම් ඒ ක්‍රියාපදය අනිවාර්යයෙන්ම past participle නැත්නම් පූර්ව ක්‍රියා ස්වරූපයෙන් තබන්නට ඕනේ. නාමපදයක් පාවිච්චි කරනවා නම් නාමපදය ඔබට ඒකවචන භාවිතා කරන්න පුළුවන්. බහුවචන ස්වරූපයෙන් පවත්වාගෙන යන්න හැකියාවක් තියෙනවා. We have a car. අපිට කාර් එකක් තියෙනවා. They have cars. ඔවුන්ට කාර් තියෙනවා. ඔබට පේනවා නාමපදයක් එක පාවිච්චි කරලා තියෙන පළවෙනි වාක්‍යයේ a car නාමපදයේ එක වචනයි. අපිට කාර් එකක් තියෙනවා. They have cars. ඔවුන්ට කාර් තියෙනවා. ඒ නිසා නාමපදයක් භාවිතා කිරීමේදී ඒක වචන වගේම බහුවචනත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. We have gone home. අපි ගෙදර ගිහිල්ලා තියෙනවා. අපිට පේනවා have කියන උපකාර ක්‍රියාපද සමග මම කලින් කිව්වා වගේම has එකේදී වගේම උපකාර ක්‍රියාපදය have නිසා මම පාවිච්චි කරලා තියෙන්නේ පූර්ව ක්‍රියාව නැත්නම් ක්‍රියාපදයේ තුන්වන ස්වරූපය නැත්නම් අපි කියනවා past participle ස්වරූපය කියලා. ඒ වගේම we have driven a car. අපි කාර්යයක් පදවලා තියෙනවා. drive කියන ක්‍රියාපදයේ V3 ස්වරූපය තමයි භාවිතා කරලා තියෙන්නේ. Now let's see the helping verb had. had කියන උපකාර ක්‍රියාපදයක් දරුවනේ අපි පිළිගන්නේ අතීත කාල උපකාර ක්‍රියාපදයක් හැටියට. මේකත් කිසිම ගැටලුවකින් තොරව ඒකවචන සහ බහුවචන දෙකටම අපිට පොදුවේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ කතෘ පදේ ඒකවචන වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන් had කියන එක. I had කියන්න පුළුවන්, she had කියන්න පුළුවන්, they had කියන්න පුළුවන්. කිසිම ભેදයකින් තොරව පාවිච්චි කරන්න පුළුවන් ඒකවචන සහ බහුවචන ස්වරූප දෙකත් සමගම. හැබැයි ක්‍රියාපදයක් එක පාවිච්චි කරනවා නම් කතෘකාරක වාක්‍යවල අනිවාර්යයෙන්ම ඒ ක්‍රියාපදය past participle ස්වරූපේ නැත්නම් පූර්ව ක්‍රියා ස්වරූපයෙන් තබන්නට ඕනේ. අපි නාමපදයක් පාවිච්චි කරන නාමපදෙත් අපිට ඒකවචන හෝ බහුවචන පාවිච්චි කරන්න පුළුවන්. She had gone home.